ආයිබෝවන් සුබ දවසක්. අද අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල 27 වන පාඩම derive boolean expressions of k-map simplifications පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඔව්. ඒ කියන්නේ අපි පහුගිය පාඩම් කීපයක් සාකච්ඡා කරා මේ k-map පිළිබඳව. එතකොට මේ k-map වලදී k-map පිළිබඳව ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා, mapping rules ගැන කතා කරා. ඒ කියන්නේ සත්‍යතා වගුවක දීලා තියෙන දක්ත කොහොමද k-map එකට ඇතුළත් කරගන්න කියලා සාකච්ඡා කරා. ඒත් එක්කම පහුගිය අන්තිම පාඩමේදී අපි සාකච්ඡා කරේ grouping rules. ඒ කියන්නේ කොහොමද මේ k-map එකක තියෙන අවයව සමූහගත කරන්න කියලා සාකච්ඡා කරා. ඔව්. එතකොට අද අපි මේ පාඩම කරන්නේ කොහොමද මේ සමූහගත කරපු අවයව වලට බූලියානු ප්‍රකාශන ගොඩනගන්නේ කොහොමද කියලා. ඔව්. එතකොට ඊටම වැදගත් මේ පාඩම. ඒත් එක්කම පහුගිය පාඩම් කිහිපේ නැවත හොඳට බලලා තමයි මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක තේරෙන්නේ නැහැ. පහුගිය පාඩම් ඊටම හොඳින් නැවත බලලා ඒවා තේරුම් අරගෙන අද පාඩමට සූදානම් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව්. ඒත් එක්කම අපි මේ k-map simplification යටතේ පියවර තියෙනවා. අපි මේ පියවර නැවත පොඩ්ඩක් මතක් කරගමු. ගනිමු පියවර මොනවද කියලා. ඔව්. එතකොට k-map ක්‍රමය මගින් විසඳුම් සරල කරගන්නකොට මෙන්න මේ විදිහට අපි මුලින්ම අපි හිතුවේ සත්‍යතාවගුවක් ලබා දුන්නාම ඒක min term ක්‍රමයට අනුව අපි ඒ කියන්නේ logic high වෙන අවස්ථා ලකුණු කරගෙන මෙන්න මේ අවස්ථාව සඳහා බූලිය ප්‍රකාශන ලියලා ඒකට අදාළ වෙන බූලිය සමීකරණයක් අපි ගොඩනගා ගත්තා. ඇත්තටම මේ පියවර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ පියවර නැතුව අපිට දැන් මේ වෙන විට පුළුවන් වෙනවා දෙවෙනි පියවරේ සිට මේ වැඩේ කරන්න. ඔව්. ඊට පස්සේ දෙවෙනි පියවර උනේ ලබා දී ඇති ප්‍රධානයන්ට ගැලපෙන පරිදි තිරස්ව හා සිරස්ව ප්‍රධානයන් ලියා අදාළ k-map සිතියම ඇඳ ගැනීම. ඔව්. මේ පිළිබඳව අපි දැන් දන්නවා. ඊට පස්සේ k-map සිතියම තුල තර්ක මට්ටම් එකවන අවස්ථා ලකුණු කිරීම. ඔව්. ඒතකොට කොහොමද මැපින් කරන්න කියලා අපි සාකච්ඡා කරා. ඔව්. ඒක තුන්වෙනි පියවර. ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට අපි සාකච්ඡා කරේ k-map සිතියමෙහි එක සලකුණු කර ඇති අවයවයන් k-map simplification යටතේ පවතින නීති වලට අනුව සමූහගත කිරීම, ඒ කියන්නේ group කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒක තමයි අපි අවසානට සාකච්ඡා කරේ. ඔව්. එහෙමනම් අද අපේ පාඩම වෙන්නේ පස්වෙනි පියවර විදියට එක් සමූහ. ඒ කියන්නේ group වලට අදාළ බූලියානු ප්‍රකාශනයන් ලබාගෙන සමස්ත බූලියානු සමීකරණය ගොඩනැගීම. ඔව්. මේක තමයි අද අපේ ටාගට් එක වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි පියවර වෙන්නේ ඊටම සරලයි. මේ ලබාගත් බූලියානු සමීකරණයට අදාළ වෙන තර්ක ద్వාර පරිපථය අඳින්න. ඔව්. අද අපි මේ ద్వාර පරිපථය අඳින්න යන්නේ නැහැ. අපි ඊළඟ පාඩමෙන් ඒක කරමු. මේ පාඩම තමයි අද අපේ මේ පස්වෙනි පියවර සාකච්ඡා කරමු. ඔව්. මුලින්ම අපි මේකේ උදාහරණ මගින් මේ පිළිබඳව තේරුම් ගන්න උත්සාහ කරමු. ඔව්. වෙන පළවෙනි එක. ඊටාම සරලයි. දැන් අපි මේක ගත්තාම මේක අපි group කරනවා. කොහොමද group කරන්නේ? මෙන්න මේක ඔන්නෝම group එකක් දානවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අනිත් group එක. අපි grouping rules ගැන කතා කරන්නේ. එතකොට මෙන්න මේ දාන එකට කියන්න ඕන එනවා මේකට අපි දෙනවා බූලියානු එක්ස්ප්‍රෙෂන් එකක් ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන මේකට බූලියානු එක්ස්ප්‍රෙෂන් එකක් ගන්න ඕන. කොහොමද එක්ස්ප්‍රෙෂන් එක ගන්න? ඔව්. අපි මෙන්න මේ විදිහට අපි එකක් කරලා බලමු. මෙන්න මෙහෙම ඔන්නෝම තියනවා. මේකට දැන් දෙන්න ඕන නම. කොහොමද දෙන්නේ? මෙන්න මෙහෙමයි. මේ පිළිබඳව නැවත අපි මතක් කරගන්න ඕන. මෙතනදී ඒ වලගේ බිඳුවයි. ඒ වලගේ එකයි. එහෙනම් මෙතනදී අපි ඒ බා කියලා මේකට ගත්තේ. බලන්න මුලදිම පහුගිය පාඩම් මෙතනදී ඒ කියලා ගත්තේ. මෙතනදී ගත්තේ b බා. මෙතනදී b කියලා ගත්තේ. ඔව්. එතකොට මෙතනදී වගේ දැන් මෙතන එක තියෙනවා.
එහෙනම් මෙතන මේ තීරුව. මෙන්න මේ තීරු මේවා පේලි. මේ තීරුව එහෙම් පිටින් සීලුම දේවල් එක වෙලා යනවා. මොකද්ද මේ තීරුව? මේකට කියන්නේ ඒ කියන තීරුව. ඒ එහෙනම් මේකට කියනවා ඒ කියලා. ඔන්න මේ විදිහට තමයි මේක නම් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේකට කියන්න පුළුවන් B කියලා. ඕ මෙහෙම. මේ දෙන්නත් ගෲප් කරන්න පුළුවන්. මොකද්ද මේ පේලිය? මේක එක තියෙන මෙන්න මේ පේලිය. මොකද්ද මේ පේලිය? මේක B කියන පේලිය. B වෙලාගෙන එක කියන්නේ එහෙනම් මේකට කියනවා B කියලා පේලිය. B. එහෙනම් මෙන්න මේ ගෲප් කරපුවාට අපිට දෙන්න පුළුවන් බූලියානු එක්ස්ප්‍රෙෂන්ස් දෙන්න පුළුවන්. මොනවද මේ බූලියානු එක්ස්ප්‍රෙෂන්ස් A සහ B. එහෙනම් දැන් අපි බූලියානු සමීකරණ විදිහට අපි ලියන්න පුළුවන් A ධන B කියලා. ඔව්. අපි දැන් බලමු මේක කොහොමද කරලා තියෙන්නේ කියලා. වෙන්න මේකට A කියලා තියෙනවා. මේකට කියනවා B කියලා අරන් තියෙනවා. දැන් බොන්න බූලියානු සමීකරණය ලියනවා. දැන් අපි දෙවෙනි උදාහරණයේ විදිහට වෙන්න මේක සලකනවා. බලන්න දෙවෙනි උදාහරණය. මේකත් එහෙමයි. අපිට මේ දෙවෙනි උදාහරණයේදී පුළුවන් වෙනවා මේකත් අපි පෙන් එක අරගමු. අරගෙන අන්න අපිට මේක ගන්න පුළුවන් වෙන්න මේ විදිහට. මේකට කියන්න පුළුවන් මොකද්ද? දැන් මෙන්න මේ තීරුව ඔන්න මේ තීරුව. මෙන්න මේ තීරු දෙක එන්නේ. මේ තීරු දෙකට පොදු එකක් තියෙනවා. ඒතර මෙතන A බා B බා. මෙතන A බා B. මෙතන ඉන්නේ A බා B. හැම එකම ලියන්න බලාපොරොත්තු වෙන්නේ A බා මෙතන B වලගේ එකයිනේ B එන්නේ. මෙතන එන්නේ A B. A B. එහෙනම් මෙතනදී පොදු මොකද්ද? A වා B A B. එහෙනම් මෙතනදී B කියන එක පොදුයි. මෙතන B A බා මෙතන A. එන සමයක පොදු මේ දෙකටම පොදු මොකද්ද? B කියන එක. එහෙනම් මෙන්න මේ B කියන එක තමයි මෙතන පොදු වෙන්නේ. දැන් මේ B කියන එක අපි මෙතනදී පොදු. ඔන්න එතකොට දැන් මෙතන B එනවා. මෙතනදී B කියන එක පොදුයි. මේ තීරුවේ මොකක්ද වෙන්නේ දැන්? මේ තීරු දෙක මේ පේලියට මොකක්ද වෙන්නේ තියෙන්නේ මේකට එන්නේ. මේකට පොදු වෙන්නේ මේ බිඳුව කියන එක. බිඳුව කියන්නේ C බා. ඒ කියන්නේ මේක C බා. මෙතන C මෙහෙමනේ අපි ගත්තේ. එතකොට C බා. එහෙනම් B තිත C බා කියලා මේකට ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකටත් ලියන්න පුළුවන් වෙනවා. ඔව් මම මේ පිළිබඳව පැටිදුර කතා කරන්නේ හැම ගැටලුවකම අපි වෙන්න මේ විදිහට හොඳට මේක තේරුම් ගන්න. ඔව් එතකොට මෙතනදී මේකෙදි එන්නේ මොකද්ද? A B. මේක මොකද වෙන්නේ? A B බා. මේක A B බා. ඔව්. එතකොට මේ දෙන්නගේ මේ තීරු දෙකේ පොදු මොකද්ද? මෙන්න මෙතන A. මෙතනත් A. එහෙනම් A කියන එක පොදු. ඔන්න A පොදු. මෙතනදී පොදු මොකද්ද? එක තියෙන මේකට. එකනේ මෙතන. එන්න එක කියන්නේ C. A තිත C. ඔව්. එහෙනම් මෙන්න මේක තමයි අවසානයේදී එන්නේ. A B තිත C බාදන A තිත C කියලා අපි මේකේ පිළිතුර ලැබෙනවා. ඔව්. බලමු මේ ගැටලුවේ. ඔන්න බලන්න. ඔව් මේකට A තිත C අරන් තියෙනවා. මේ තියෙන්නේ A තිත C. මේ A තිත C අරන් තියෙනවා මේක. අපි ගත්ත එකත් A තිත C ආව. කොහොමද A තිත C ආවේ? මෙන්න මේ එක කියලා තියෙන්නේ මෙන්න මේකේ. මෙතනදී එක මේක පොදු වෙන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන මුලින් තියෙන එක. මෙතනත් එක. එක කියන්නේ A වලගේ. එහෙනම් A ගත්තා. පේලි ගැන හිතපුවාම පේලියද මෙන්න මෙතන එකයි තියෙන්නේ. එහෙනම් C වලගේ එකයි. C වලගේ එක කියන්නේ C. එහෙනම් A තිත C. ඔව් ඒ වගේම මේක.
මෙතනදී පොදු තියෙන බිංදුව එක න. B වලගේ එකක් තියෙන එක. එහෙනම් මෙතන B තමයි පොදු. මෙතන දෙන්නේ C වලගේ බිංදුව. C වලගේ බිංදුව කියන්නේ C බා. ඔව්. එහෙමනම් මොකද්ද වෙන්නේ මේකේ? A තිත C ධන B තිත C බා තමයි බූලියානු සමීකරණ වෙන්නේ. ඔව්. එතකොට මේ ආකාරයට අපි තවත් ගැටලු විස්තර කරමු. හැබැයි මේ කියන එක තේරුම් නැත්නම් නැවත මේ ස්ලයිඩ් දෙකම නැවත දෙතුන් පාරක් බලන්න මෙන්න මේ කියපුවා. ඊට පස්සේ තමයි ඔබට පුළුවන් වෙන්නේ මේක තනියම කරන්න. මම කරන එක බලන්න හිටියට ඔබට පුළුවන් වෙන්නේ නැති වෙයි. මේක තර්කානුකූලව හිතලා ඊටාම පරිස්සමින් කරන්න ඕනේ මේක. ඊටාම වැදගත් පාඩමක් මේක. මේක හුඟක් කටියට පැටලෙනවා. මේ පැටල ගන්න නැතුව කරන්න නම් මේක තනියම කරන්න. ඔන්න බලන්න. ඊළඟ එක. දැන් මේකනේ තියෙන්නේ. ඔන්න මේක කොහොමද කරන්නේ? අපි මේක ඉස්සෙල්ලා වගේ කරොත් මොනවද ගෲප් කරන්නේ? මෙන්න මේකයි. තනි ගෲප් එකක් පුළුවන් ඔය. ඔන්න මේ දෙන්නයි එන්න මේ හතරම එකක්. මේ හතරටම පොදු දේවල් මොනවද කියලා බලන්න ඕන. දැන් මෙතන එන්නේ මොකද්ද? A බා B බා. මෙතන A B බා. මෙතන A B. මෙතන A B බා. A බා B බා A බා B A B A B බා. ඔන්න. එහෙමනම් මෙතනයි මේ මෙන්න මේ තීරුවේයි මෙන්න මේ තීරුවටයි පොදු මොකද්ද? මෙන්න මෙතන බිංදු එක බිංදුව. එහෙනම් මෙන්න මේ බිංදුවනේ. මෙතනනේ බිංදුව පොදු. එහෙනම් මොකද්ද මේ බිංදුව කියන්නේ? මෙතන එන්නේ B බානේ. B නේ දෙවෙනියට ලියන්නේ. එහෙනම් B බා කියන කොන්න මේකේ පොදුයි. මේකේ මොකද්ද වෙන්නේ පොදු? මේකේ පොදු දෙන්න දෙයක් නැහැ. බිංදුවයි 1යි 2ම තියෙනවා. එහෙනම් මේකට අවසාන වෙන්නේ B බා කියලා තමයි මේකට ගන්න පුළුවන් වෙන්නේ. කෙලින්ම B බා වෙන්න පුළුවන්. ඔව්. එහෙනම් වෙන්න බලමු මේ හදලා තියෙන විදිහට. ඔන්න B බා. කෙලින්ම B බා කියලා එකවරම ලියන්න පුළුවන් වෙනවා. ඉතාම සරලයි. මේක හොඳින් තේරුම් ගන්න. ඔව්. හතරවෙනි එක. එතකොට ඔන්න හතරවෙනි උදාහරණය අපි ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද තියෙන්නේ? මෙන්න මේ ආකාරයි. ඔව් ඒකෙත් එහෙමයි. මෙන්න මේ හතරටම එකවර ලියන්න පුළුවන් වෙන එකක්. හතරක් තියෙනවානේ. මොකද්ද මේකට කියන්න පුළුවන්? C වලගේ බිංදුව වෙලා වෙන මේක C බා. මේකට කෙලින්ම C බා කියලා ලියන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. ඔන්න. ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? ඊළඟට බලන්න මෙන්න මේ හතර. මෙන්න මේ හතරට. මේකට මොකද්ද ලියන්න පුළුවන් වෙන්නේ? මෙතන මොකද වෙන්නේ? මෙතන A බා B බා A බා B A B එන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? මේ දෙන්නටම පොදු මොනවද වෙන්නේ? මොකක්ද දෙන්නේ පොදු? පොදු වෙන්නේ මොකද්ද ඒක? බලන්න හොඳට මොකක්ද දෙන්නේ කියලා. මෙතන A බා මෙතන A බා B මෙතන AB. පොදු මොකක්ද මෙතන? එකයි මේ හතරටම මේ පොදු මොකක්ද? A බා B AB. B පොදුයි නේද? මෙතනත් එක නෙමෙයි. B පොදුයි. එහෙනම් B පොදුයි කියන්නේ මොකද වෙන්නේ මෙතන? B කෙලිප B. C වලගේ බිංදු 1 2ටම අයිති. ඒ කියන්නේ බිංදුව වුණත් එක වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතන ආගේ වෙන්නේ මොකද්ද? B. එහෙනම් මේකේ අවසාන වෙනවා B ධන C භාග කියලා පිළිතුර ලැබෙයි. ඔව් අපි කරලා බලමු. මෙන්න. දැන් බලන්න මේ කියන විදිහට එනවාද කියලා. ඔව් මෙන්න මේකට C භාග කියලා ගත්තාම මේ අවයව හතරටම C වලගේ බිංදුව. හරි. ඊට පස්සේ මේක වෙන්නේ B. ඔන්න මේ කරපු විදිහට බලන්න මේකගේ B. එහෙනම් B තිත C භාග කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟට පස්වෙනි එක. මෙන්න මේකයි. මේකත් බලන්නකො. මේකේ ගන්න පුළුවන් කොහොමද දෙන්නේ? මෙන්න මේ හතරටම එකක් ලියන්න පුළුවන්. එකක් ලියන්න පුළුවන්. මොකද්ද මේකට එන්නේ කියලා බලන්න.
ඔව් මෙතන බිංදුව 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 එක. මොකද්ද මෙතන පොදු? මෙතන බිංදුවයි බිංදුවයි. මෙතන බිංදුවයි කියන්නේ බිංදුව පොදු. ඉතින් මේකට බිංදුව පොදුයි. බිංදුව පොදුයි. එහෙනම් බිංදුව කියන්නේ මොකද්ද? B බා කියන එක. එහෙනම් ඔන්න B බා කියන එක තමයි මේකට එන්නේ. එහෙනම් මේ කෑල්ලේ මේකට B බා කියලා එනවා එකක්. B බා. ඔන්න B බා. නිල් පාටෙන් තියෙන එක. C වලගේ මොකක් වුණත් මේක B බා. හරි. ඊළඟට අපි ගන්න මොකද්ද? ඊළඟට අපි ගන්නවා මොකද වෙන්නේ? මෙන්න මේ හතරම. මේක කෙලින්ම C වලගේ එකයි. එහෙනම් මෙතන ගේනවා C කියන එක. එහෙනම් C ධන B බා කියලා පිළිතුර ලැබේ. ඔව් අපි කරලා බලමු. ඔන්න බලන්න. ඔන්න මේකට B බා කියලා ගත්තම මේ පැත්තට මේ බලන්න මේ හතර දෙනාට B බා කියලා ගත්තම මම පැත්තේ නිල් පාටින් ලිව්වේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට ගත්තා C කියලා. එහෙනම් C ධන B බා කියලා ලැබෙනවා. C ධන B බා ධන C දෙකම එකයි. ඔව් එතකොට ඔන්න 5 වෙනි උදාහරණය. දැන් ඔන්න 6 වෙනි උදාහරණය. 6 වෙනි උදාහරණය බලමු. ඒක කොහොමද ඒක කරන්න බලමු. වෙන්න මෙහෙම ගන්න පුළුවන්. වෙන්න මෙහෙම. ඔන්න මේ දෙන්නයි ඔන්න මෙහෙම එකක් ගත්ත හැකි. ඔව් එතකොට මේ දෙන්නගේ පොදු මොනවද? මෙතන බිංදුව 1 1 1. එහෙනම් මේ 1 කියන එකනේ ඔන්න 1 කියන එක. මේ දෙන්නගේම 1 කියන එක පොදු. 1 කියන්නේ මොකද්ද මේ? B වලගේ. B නෙමෙයි. අන්න B. අන්න B කියන එක ගත්තා. එතකොට මේ පේලි නෙමෙයි. තීරු. මේ තීරු ගැන සලකපුවම දැන් පේලි ගැන සලකපුවාම මෙන්න මේකයි මෙන්න මේකයි. මොකද්ද මේ පේලි දෙක කියන්නේ? මේ දෙකටම පොදු වෙන්නේ මොකද්ද? බිංදුව බිංදුව එක බිංදුව. මොකද්ද වෙන්නේ මේ බිංදුව කියන එක? මේකෙත් මොකද්ද බිංදුව? මොකද්ද මේ බිංදුව කියන්නේ? D වලගේ තමයි බිංදුව වෙලා තියෙන්නේ. D වලගේ බිංදුව කියන්නේ D බා කියන එක. අන්න මෙහෙම තමයි ලැබෙන්නේ. මේ කැලේට ලැබෙන්නේ B තිත D බා කියලා. ඊළඟට අපි ගමු මෙන්න මේක. කොහොමද මේක එන්නේ? මෙන්න මේක. මේකට කොහොමද බූලියානු එක්ස්ප්‍රෙෂන් එක ලබා ගන්න? මේකයි. මේ දෙකේ බිංදුව බිංදුව එක බිංදුව. එහෙනම් මෙන්න මේ බිංදුව කියන එක පොදුයි මේකට. මොකද්ද මේ බිංදුව කියන්නේ? B වලගේ බිංදුව කියන්නේ B බා. අන්න ඒක B බා එන්නේ. ඒක B බා එන්නේ. ඔව් එහෙනම් මේ පැත්තට ඔන්න සලකපුවම B බා. ඔන්න ඔහොම ගත්තා B බා. දැන් මේ පැත්තට ගන්න ඕන. මේකට මොකක්ද ඇයි තියෙන්නේ? මේකට මොකක්ද ඇයි තියෙන්නේ? මේකට පොදු වෙන්නේ 1 බිංදුව 1 1 1. ඒ කියන්නේ මේ 1 කියන එක. 1 කියන්නේ මොකද්ද? D වලගේ එක. D වලගේ එක කියන්නේ D B තිත D B වාදිත D. ඔන්න ඔහොම තමයි එන්නේ. ඔව්. එතකොට මෙන්න මේක තමයි අපි ලබා ගන්න. B තිත D බා B තිත D බා ධන B බා තිත D කියලා එයි. දැන් බලමු අපි මේක ගැටලුව. බලන්න. ඔව් මෙන්න මේ දෙක එකතු මේ විදිහට ලියවා B තිත D බා කියලා ගත්තා මේ තියෙන්නේ. මේකට ගත්ත එක. ඔව්. ඊට පස්සේ මේකට ගන්න එක. බලන්න. මේකට ගත්තේ B බා තිත D. B බා තිත D කියලා ගත්තා. ඔව්. එතකොට දැන් බලන්න R සමානයි B බා තිත D ධන B තිත D බා කියලා ගත්තා. මේ R සමානයි කියලා කියන්නේ සමීකරණයක් වෙච්චාම සමීකරණයේ දෙපැත්තම තියෙන්න ඕන මොනවා හරි. අවයව තියෙන්න ඕන. මේ R කියලා ගත්තේ ඒක R කියන්නේ මේකේ ප්‍රතිදානයට අපි R කියලා ලියුවා. ඔව්. එතකොට මේ ආකාරයට තමයි මෙවැනි ගැටලු සුළු කරන්නේ. අපි තව එකක් ගමු. ඔව්. මෙන්න මේක. එතකොට මේකෙත් අපි මම
ඉස්සෙල්ලා වගේ විස්තර කරන්නේ මෙන්න මේම ගත්ත එකක් එකයි. ඊට පස්සේ මේ දෙන්න එකයි. ඒක මෙයා ඉතුරු කරලා දෙනවා. එයාට මේ දෙන්න හරි. එහෙම නැත්නම් මෙයයි හරි කරන්න පුළුවන්. ඔය බලමු. මෙන්න. දැන් බලන්න. මෙන්න මෙයාට ගත්තා. මොකද්ද මේ දෙන්නගේ පොදු වෙන්නේ මොකද්ද? මේ දෙන්නගේ මේ කැලේ පොදු බිඳුව එක. එහෙනම් මේ බිඳුව කියන එකනේ. මෙන්න මේක. මොකද මේ බිඳුව කියන්නේ? බිඳුව කියන්නේ ඒ වලගේ බිඳුව කියන්නේ ඒ බා. ඔන්න මෙතන ඒ බා කියන එක තමයි තියෙන්නේ. ඔන්න ඒ බා කියන එක එතන ලියවා. ඊට පස්සේ මෙන්න මේ තීරු දෙක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ පේලිය. මේ පේලියනේ මේ තියෙන්නේ. ඒතර මේ පේලියට කියන්නේ බිඳුව. බිඳුව කියන්නේ C බා බිඳුවයි D බා බිඳුවයි. sorry C වලගේ බිඳුවයි D වලගේ බිඳුවයි. කියන්නේ C බා D බා. එහෙනම් මෙතනින් A බා කියලා ගත්තා මේ තීරු දෙකට. A බා තිත C බා තිත D බා කියලා මේකට ගත්තා. දැන් මේකට මොකද්ද කරන්න කියලා බලමු. දැන් ඊළඟ එක ඔන්න බලන්න මේක. මෙන්න මේක ඊළඟට අපි සලකා බලන්න. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේක. මේකෙදි මොකද්ද වෙන්නේ? මේ තීරුවට අපි කියනවා බිඳුව එක. බිඳුව කියන්නේ A වලගේ බිඳුවයි B වලගේ එකයි. මේකට කියන්නේ බිඳුව එකනේ. බිඳුව එක කියන්නේ A වලගේ බිඳුවයි B වලගේ එකයි. ඒ කියන්නේ A බා B. මෙන්න A බා B කියලා මේකෙන් ගත්තා. A බා B කියලා ගත්තා මෙතන. ඊට පස්සේ මෙන්න මේ පේලි දෙක. මේ පේලි දෙකට කියනවා මෙතන පොදු මොනවද? එක බිඳුව. එහෙනම් මෙන්න මේ එක කියන එක පොදු. එහෙනම් එක කියන එක පොදු කියන්නේ කවුද? C වලගේ එක. ඒ කියන්නේ එහෙනම් C කියලා ලියවා. ඔන්න C කියලා ලියවා. ඔව්. එහෙනම් A බා තිත B තිත C කියලා ලියවා. ඔව්. ඊට පස්සේ මෙන්න මේක. ඊළඟ එක මොකක්ද කියලා බලන්න. ඔව්. මේක මොකද? C තිත D. C තිත D කියන්නේ මේක AB වලගේ මොකක් වුණත් මෙතනදී තියෙන්නේ මේ හැම එකක්ම එක වෙලා තියෙනවා. එහෙනම් මේක තීරු ගැන හිතන්නේ නැහැ. මේ පේලිය ගැන විතරයි හිතන්නේ. මේ පේලිය කියන්නේ මෙන්න මේක. මොකද්ද? මේක එක කියන්නේ C සහ D වලගේ එක තියෙන C තිත D කියලා ලියලා. ඔව්. එහෙනම් ඔන්න දැන් අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ තුනේ එකතුව තමයි මේකට ඕන සමීකරණය. ඒ කියන්නේ group තුනක් තියෙනවා. ඒ කියන්නේ 3 input OR gate එකකින් මේක අඳින්න වෙන්නේ. 3 input OR gate එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී තියෙනවා මොකද්ද වෙන්නේ? මෙතන 3 input AND එකක් තියෙනවා. අය 2 input AND එකක් තියෙනවා. 3 input AND දෙකක් ඕනේ නම් මේකටයි. එතකොට මේක දැන් අපිට අඳින්න පුළුවන් වෙනවා. ඔව්. එතකොට දැන් අපි පරිපත නිර්මාණය ගැන අද අපි අවධානය යොමු කරන්නේ. අපි ඊළඟ දවසේ කතා කරමු. එතකොට ඊළඟ ගැටලුව අපි සලකා බලමු. මේක කොහොමද කරන්න කියලා බලන්න. ඔව්. group දෙකකින් ගන්න පුළුවන්. වෙන එක group එකක්. ඔන්න. දැන් මේකේ බිඳුව එක බිඳුව. එහෙනම් මෙන්න මේ බිඳුව කියන එක තමයි මේකේ එන්නේ. බිඳුව කියන්නේ මොකේද? B වලට. එහෙනම් B බා කියලා එනවා ඒකට. B බා. එතකොට මේ තීරු ගැන හිතපන්. ඕ මේ තීරු ගැන. මේ තීරුනේ. දැන් මේ පේලි ගැන හිතනවා. මෙන්න මේ පේලියයි මේ පේලියටයි පොදු මොනවද? බිඳුව. එහෙනම් මෙන්න මේ බිඳුව කියන එක පොදු මේකට. මේ බිඳුව කියන්නේ C වලගේ බිඳුව කියන්නේ C බා. එහෙනම් B තිත C බා කියලා මේකට එන්න ඕන. ඔව්. ඊට පස්සේ මේක එන්න ඕනේ. ඔව්. දැන් බලන්න ඊට පස්සේ මේක ගන්න ඕනේ. මේකට මොකද්ද කරන්නේ?
මෙන්න මේ තීරු දෙක මේ තීරු දෙකට මොකද්ද පොදු බිංදුව බිංදුව එක එක බිංදුව එක 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 එහෙනම් එක කියන එක පොදු එක කියන්නේ මොකේද b වලගේ එකයි එහෙනම් b වලගේ එකයි අන්න b වලගේ එකයි කියන්නේ b කියලා කියනවා ඊට පස්සේ මේ පේලිය කියන්නේ මොකද්ද එක එක කියන්නේ c සහ d එනවා අන්න b c d කියලා එනවා මෙතනදී ඔව් බලමු ඒ උත්තර එනවද කියලා බලන්න b බා තිත c බා කියලා ගත්තා මේකට එනවා මොකද b තිත c තිත d ඔව් අපි එතකොට මේ ආකාරයට තමයි මේවා ලබා ගන්නෙ දැන් මේවා තනියම කරන්න පුරුදු වෙන්න විවිධ තැන්වල මේ එක එක ලියලා තනියම කරන්න පුරුදු වෙන්න ඔව් දැන් අපි සමීකරණය ගන්න පුළුවන් මේක r සමානයි b තිත b බා තිත c බා ධන b තිත c තිත d කියලා ලියන්න පුළුවන්. දැන් 9 වෙනි ගැටලුව. ඔව් 9 වෙනි ගැටලුව මෙන්න මේ විදිහට එනවා. ඔව් බලන්න දැන් මේකේ ගන්න විදිහ ගැන බලන්න මම ඒක එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. මේ බලන්න මෙතනදී මේ කෙලවරවල් හතර ගත්තේ. මුළු හතර. ඒතකොට මුළු හතරදී මුළු හතර ගන්නකොට අපි කොහොමද මේකේ සම්බන්ධතාවය හොයන්නේ මෙතනදී අපි හිතමු මේකේ මෙන්න මේ කෙලවරයි මේ බලමු මේක මේ තීරු දෙකේ පොදු මොනවද බිංදුව එක බිංදුව එහෙනම් මෙන්න මේ බිංදුව වෙන පොදු මේ බිංදුව කියන්නේ මොකේද මේ බිංදුව තියෙන්නේ b වල එහෙනම් b බා ඔන්න b බා කියලා ගත්තා ලිවා ඊට පස්සේ මේ පේලි ගැන ගත්තා මේ පේලියයි මේකේ පොදු බිංදුව එක බිංදුව පොදු මොකද්ද මේක බිංදුවනේ බිංදුව කියන්නේ මොකේද බිංදුව තියෙන්නේ d වල එහෙනම් d බා එහෙනම් b බා තිත d බා කියලා ලියනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ මෙන්න මේක මොකද්ද වෙන්නේ මෙතනදී පොදු බිංදුව එක එහෙනම් මෙතනදී මොකද වෙන්නේ ඒක එතෙන්දී එන්නේ මෙන්න මේ බිංදුව පොදු බිංදුව කියන්නේ a බා ඔන්න a බා කියන එක ලියවා මේ කියන්නේ පොදු මේක එහෙනම් a බා කියලා ලියවා ඔන්න a බා කියන එක ලියවා ඊට පස්සේ මේ පේලිය මොකද බිංදුව කියන්නේ c බා d කියන්නේ d එක කියන්නේ d එහෙනම් a බා c බා d ඔන්න a බා c බා d කියලා ලියවා දැන් මෙන්න මේ තීරුව කියන්නේ මේ තීරුව සම්පූර්ණ තීරුවම වෙනවා නම් c සහ d වලගේ වැඩක් වෙන්නේ එන්නේ මොකක්ද වෙන්නේ a b බා මතන a b බා මේකට එන්නේ a b බා බලන්න a b බා කියලා එන්න ඕන a b බා එනවා ඔන්න ආව මේකට ඔව් එහෙමනම් දැන් අවසාන වශයෙන් අපිට මේකේ සමීකරණය ලබා ගන්න පුළුවන් මේ තුනේ එකතුව විදියට ඔව් a බා තිත c බා තිත d ධන b බා තිත d බා ධන a තිත b බා ඔව් තව එක උදාහරණයක් තියෙනවා ඒකත් සාකච්ඡා කරමු මෙන්න බලන්න මේකෙත් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් අපි මේකෙත් සාකච්ඡා කරොත් එහෙනම් මේ මුළු හතරම ගන්න පුළුවන් ඔන්න මුළු හතර ඔන්න මුළු හතර ඉස්සරහට මුළු හතර ගත්තනේ මුළු හතරට ඔන්න ඔව් දැන් මේ මුළු හතර සලකනකොට මුළු හතරෙදි මේ බිංදුව එක බිංදුව මෙන්න මේ තීරු දෙකට නෙමෙයි ආйти වෙන්නේ එහෙනම් මෙතනදි බිංදුව පොදු මේ බිංදුව පොදු මේකට කියන්නේ බිංදුව කියන්නේ දෙවෙනියටනේ බිංදුව දෙවෙනියට තියෙන අගේ බිංදුව ඒ කියන්නේ b බා ඔන්න b බා ඒ කියන්නේ මේ තීරු වලදී මෙන්න මේකට b බා කියලා ගත්තා එතකොට දැන් පේලි වලද ගත්තොත් මෙන්න මේ පේලියයි මේ පේලියයි මේකේ එකම අගේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන බිංදුව මේ අගේ මොකද්ද මේ බිංදුව කියන්නේ d වලගේ බිංදුව කියන්නේ d බා ඔන්න ඒක නම් ගත්තා දැන් මෙන්න මේක
මොකක්ද ඒ කියන්නේ? වෙන්න මේක ඊටම සරලයි. මේ පේලි එහෙම පිටම. මොකද්ද මේ පේලි කියන්නේ? AB වලගේ කුමක්වත් කමක් නැහැ. C වල සහ D වලගේ C වලගේ බිඳුවයි D වලගේ එකයි. C වලගේ බිඳුව කියන්නේ C bar D. එහෙනම් මෙතන ලියනවා C bar D. ඔව් මේ විදිහට තමයි එන්නේ. බලමු වෙන්න බලන්නකෝ. ඔන්න මේ කෙලවර වල හතරට ලියවා B භාජිත D භා කියලා මේ ලියලා තියෙන්නේ අපි. ඔව් මේ කියන්නේ මේක අපි ගත්ත පිළිතුර. හරිනේ ඒකටම ආවා. දැන් මොකද්ද මේකට එන්නේ? C භාජිත D. නේ C භාජිත D කියලා අපි ලබා ගත්තා මේකට. right එතකොට මේ ආකාරයට තමයි පිළිතුරු ලබා ගන්න. ඔබ මේ පාඩමට ඉතාම හොඳින් සවන් දුන්නා නම් ඔබට තේරෙයි මොන හරියට පැහැදිලි වුණේ නැත්නම් නැවත මේක බලන්න. මේක නැවත දෙතුන් පාරක් බලන්න. තව උදාහරණ මේකේ තියෙනවා. අපි අභ්‍යාසයක් ලබා දෙනවා. ඒ අභ්‍යාසයේ ගැටලු ටික තනියම කරන්න. එතකොට ඔබට තවත් පැහැදිලි වෙයි. එහෙම ඔබට මේක තේරුම් ගන්න අපහසු කට්ටිය ඉන්නවා නම් මට කමෙන්ට් කරන්න. මම එතකොට නැවතත් මෙවැනි පාඩමක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ඔබට මේක පැහැදිලිව තේරුණා නම් අපිට පුළුවන් වෙනවා ඊළඟ පියවරට යන්න. හොඳයි. එහෙනම් අද අපි මෙතනින් පාඩම නවත්තන්නයි සූදානම් වෙන්නේ. මෙන්න අවසාන සමීකරණය වෙන්නේ. මෙන්න අභ්‍යාස ටික බලන්න. මෙන්න මේ අභ්‍යාස ටික කරන්න උත්සාහ කරන්න. පහත දක්වන සත්‍යතාව අවබෝධය පවතින දත්ත ඊට අදාළ K-map සිතියම් වලට ඇතුළත් කර මැපින් කරන්න කියලා තියෙනවා. එහි පවතින අවයව සමූහගත කර ඒ සඳහා බූලිය ප්‍රකාශනය ලබා ගන්න. ඔව් අපි පහුගිය පාඩමේ දුන්න ගැටලුමයි දුන්නේ. මෙතනදී සමූහගත කරා ගෲප් කරලා තියෙන්නේ. අන්න ඒ ගෲප් කරපු ඒවට දැන් බූලියන් ප්‍රකාශන ගන්න කියලා තියෙනවා. ඔව් එතකොට මෙන්න මේ හතරක් තියෙනවා. ඊටම සරල හතරක් තියෙන්නේ. ඔබට මතම සුරුපුරුදී මේ ගැටලු හතර මොකද පහුගිය පාඩම් වලත් මේ හතරම තමයි දුන්නේ. දුන්නට ඒ වගේ අතරමැදි නවතුණා. දැන් ඒ ගැටලු වලම ඊළඟ පියවර තමයි අද අපි සාකච්ඡා කරේ. ඔව් ඊට පස්සේ වෙන්න තවත් ගැටලු තියෙනවා. පහත දක්වන K-map වල පවතින අවයව සමූහගත කර ඒ සඳහා බූලිය ප්‍රකාශනය ලබා ගන්න කියලා. ඔව් අපි සමූහගත කිරීම කරා පහුගිය පාඩමෙන් දැන් ඒකට ප්‍රකාශනය බූලිය ප්‍රකාශනය ලබා ගන්නයි කියන්නේ. ඔව් වෙන්න 5 වෙනි ගාන, වෙන්න 6 වෙනි ගාන, වෙන්න 7 වෙනි ගාන. ඇත්තටම පහුගිය පාඩමෙන් මම 6යි 7යි එකම විදිහට දීලා තිබුණා. දැන් මම මේකෙදි වෙනස් කරා. මෙතනදී මේ එක කියන එක අයින් කරලා මෙතෙන්ට දාලා තියෙනවා. ඔව් 8 වෙනි එක වෙන්න මේකයි. වෙන්න 9 වෙනි එක වෙන්න 10 වෙනි එක. ඔව් ඒකවල විවිධ ආකාරයට තියෙනවා. ඔබට ඕන නම් ඔබ සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔබ කැමති ආකාරයට ඕනෑම තැන් වලට එක එක දාලා මේක තවත් ගැටලු නිර්මාණය කරලා කරන්න පුළුවන්. ඔව් එහෙනම් අද අපි පාඩම මෙතනින් නවත්තනවා. ඊළඟ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙනවා සමස්ත ගැටලු කිහිපයක් මේ K-map යොදාගෙන විසඳීමට ලක් කරන්න. ඔව් එතකොට මේ පහුගිය පාඩම් කිහිපෙම තියෙන දැනුම ඉතාම වැදගත් වෙනවා. මේ අන්තිමට සුළු කිරීම කරනකොට. ඔව් එහෙමනම් අපි ඊළඟ දවසේ තවත් පාඩමකින් හමු වෙමු. ඔබට සුබ දවසක් ආයුබෝවන්.